සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අද දවසේත් සම්පසාදින උතුම් සදහම් දේශනය ආරම්භ කරන්න ඒ වෙනුවෙන් විකාශන අනුග්‍රහය දරනවා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන මාස 9ක් වයස ඇති ශාක්‍යයා යශෝදරා දියණියට ආශිර්වාද කිරීම පිණිස ශාක්‍යයා යශෝදරා දියණියගේ දෙමව්පියන් විසිනු අද දවසේ විකාශන අනුග්‍රහය දරන්නේ අප මහා සංඝරත්නයට ආරාධනා කරමු මෙතෙන් පටන් උතුම් සදහම් දේශනය ආරම්භ කරන්න. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපහට මේ උතුම් ධර්මයේ කියා දුන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්තුනි, අද දවසෙත් සම්පසාදිනී සදහම් දේශනාව තුළින් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබ සූදානම් වෙන්නේ. ඒ සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන මාස 9ක් වයස ඇති ශාක්‍යයා යශෝදරා දියණියට ආශිර්වාද කිරීම පිණිස ශාක්‍යයා යශෝදරා දියණියගේ දෙමව්පියන් විසින්. ඉතින් මේ පින්තුන්ගේ දායකත්වයෙන් අද දවසේ ඔබට බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙන්නේ. පින්වත්නි, අද ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාළ බොහෝමත්ම වටින ගිහි ජීවිතය ගත කරන කෙනෙක්ට ගොඩාක් උපකාරී වෙන උතුම් ධර්ම දේශනාවක්. පින්වත්නි, මේ දේශනාව ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ 4 වෙනි පොත් වහන්සේගේ චක්ක නිපාතේ කියන්නේ කරුණු 6ක් ඇතුළත් වෙන කොටසේ. පින්වත්නි, මේ දේශනාවේ නම තමයි මහා යඤ්ඤ සූත්‍රය. මහා යඤ්ඤ කියලා කියන්නේ මහා යාගය. එතකොට මේ දේශනාවේ පසුබිම් වෙන්නේ මහා යාගය සඳහා ඒ සූදානම් වෙච්ච බ්‍රාහ්මණයෙක්ගේ කතා පුවතක්. පින්වත්නි, ඒ දවස්වල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ජේතවනාරාම වැඩ ඉන්නකොට උග්ගත ශරීරය කියලා බ්‍රාහ්මණෙක් භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඉතින් ඒ වෙනකොට ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට ඒ බ්‍රාහ්මණයා විශාල යාගයක් කරන්න සූදානම් වෙලා හිටියේ. එතකොට ඒ යාගය සඳහා ඒක විස්තර තියෙනවා 500ක් වෘෂභයෝ යාග කණු අසල රැස් කරන ලද්දාහුය. ඒ කියන්නේ හොඳට හැඩි දැඩි ගවයෝ 500ක් මරන්න ලෑස්ති කරලා. ඊළඟට යාගය සඳහා 500ක් තරුණ වස්සෝ ලෑස්ති කරලා. ඒ වගේම යාගය සඳහා 500ක් වැස්සියෝ ලෑස්ති කරලා. ඒ වගේම යාගය සඳහා 500ක් එළුවෝ, ඒ වගේම 500ක් බැටළුවෝ යාගය සඳහා මරන්න ලෑස්ති කරලා. ඉතින් මේ යාගය සඳහා අවශ්‍ය කටයුතු ওই විදිහට සූදානම් වෙද්දී මේ බ්‍රාහ්මණයා යාගය ආරම්භ කරන්න කලින් දැන් සත්තු එකතු කරලා කණුවේ ගැට ගහලා දැන් තාම මරලා නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණයාට හිතුණා මේ බවත් ගෞතමයන් වහන්සේ ගොඩාක් ප්‍රසිද්ධයි මේ මංගල සම්මත කාරණා සම්බන්ධයෙන් අදහස් දක්වනවා. ඉතින් අහලා බලන්න ඕන මේක කොහොමද හරියට කරගන්නේ කියලා. ඉතින් මෙයා ආවා. මේ බ්‍රාහ්මණයා ආවා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක සතුටු වෙලා පිළිසඳර කතා බස් කරලා පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේත් එක්ක භාග්‍යවතුන් වහන්සේ මෙහෙම කිව්වා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ මම අහලා තියෙනවා යාගයක් සඳහා මංගල ගින්න ගැනීම. ඒ කියන්නේ
යාගය සඳහා ගිනි දැල්වීම, ඒ වගේම මංගල යාග කණුව එසවීම, අර සත්තු ගැට ගහන යාග කණුව පොළවේ සිටුවීම. ඊළඟට ඒ කරුණු දෙක ගොඩාක් මහත්ඵල මහානිසංස කාරණයක් කියලා. යාගයේ සතුන් මරලා කරන පූජාවට කලින් කරන දේවල් වලින්. එතකොට ඒ දෙවියන් සතුටු කරන්න ඒ කරන යාගයේදී සත්තු මරලා පූජාව කරන්න කලින් සත්තුන් මරන්නේ ඒ සත්තුන් වෙනලා ගැට ගහන කණුව පොළවේ හිටවුවාමත් මහත්ඵලයි කියලා තමයි එයා හිතන්නේ. එයා අහලා තියෙන්නේ. ඒ වගේම එයා කිව්වා ඒ සත්තුන්ව මරලා ඒ ගින්නට දානවා. ගින්න දෙවියන් පුදන්න. එතකොට ඒ ගින්න දැල්වීමත් මහත්ඵලයි කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට ওই කාරණේ කිව්වා. ඒතර භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යාගයේ සඳහා මංගල ගින්න ගැනීමත් මංගල යාග කණු එසවීමත් මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි මාත් අහලා තියෙන්නේ. දැන් එතකොට පින්වත්නි දැන් අර බ්‍රාහ්මණයා කිව්ව අදහසම තමයි භාග්‍යවතුන් වහන්සේත් වදාළේ. එතකොට මෙයාට මේක අදාහ ගන්න බැරි වුණා. මොකද මෙයා බලාපොරොත්තු වුණේ භාග්‍යවතුන් වහන්සේ සියලු සත්වයන් කෙරෙහි මෙත්සිතින් කරුණාවෙන් වැඩ ඉන්න හින්දා මේ යාගය කියන කාරණේ සත්තු මරනවා කියන කාරණේ එක හෙලාම ප්‍රතික්ෂේප කරයි කියලා. හැබැයි පින්වත්නි මොකද වුනේ? භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණේ ප්‍රතික්ෂේප කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ කෝ මාත් අහලා තියෙනවා යාගය සඳහා මංගල ගින්න ගැනීම, ඒ වගේම පොළවේ යාග ස්තම්භයේ සිටවීම මහත්ඵලයි මහානිසංසයි කියලා. ඉතින් ඒ වෙලාවේ අර බ්‍රාහ්මණයා අහපෝ පාරක්ව ස්වාමීනි මම අහලා තියෙන්නේ මෙහෙමයි කියලා. දැන් හරියටම තහවුරු කරගෙන තමයි මේ දෙපාරක් අහන්නේ. දෙවෙනි පාරත් කිව්වා මම අහලා තියෙන්නේ මෙහෙමයි. මංගල ගින්න ගැනීමත් යාග ස්තම්භයේ සිටවීමත් මහත්ඵලයි මහානිසංසයි කියලා. භාග්‍යවතුන් සේ වෙලාවෙත් වදාලා ඔව් බ්‍රාහ්මණේ මම අහලා තියෙනවා මමත් අහලා තියෙනවා ඔබ වගේම යාගය සඳහා මංගල ගින්න ගැනීමත් මංගල යාග ස්තම්භයේ සිටවීමත් මහත්ඵලයි මහානිසංසයි කියලා. එතනින් නැවතුනේ මේ බ්‍රාහ්මණයා ආයෙ පාරක් ඇහුවා. මොකද වැරදුනා කියලා හිතුවේ. මෙයා ආයෙ පාරක් ඇහුවා. එතකොටත් භාග්‍යවතුන් වහන්සේ වදාලේ ඒ උත්තරයමයි. ඒතර පින්වත්නි එතන හිටියා අපගේ ආනන්දයන් වහන්සේ. හරි පුදුමයි පින්වත්නි අපගේ ආනන්දයන් වහන්සේ බොහෝ කාලයක් භාග්‍යවතුන් වහන්සේ ළඟ සෙවණැල්ලක් උපස්ථාන කරමින් වැඩ හිටිය නිසා භාග්‍යවතුන් වහන්සේගේ අදහස ආනන්දයන් වහන්සේට බොහොම ඉක්මනට තේරෙනවා. ඒතකොට මේ දැන් මේ දේශනාවේ තියෙනා වගේම තව නොඑක අවස්ථාවල අපිට මුණ ගැහෙනවා ධර්ම ඉගෙන ගනිද්දී සමහර අය ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. එතකොට ආනන්දයන් වහන්සේ කියනවා ඔහොම නෙවෙයි ප්‍රශ්නේ අහන්න ඕන. ප්‍රශ්නේ මේ විදිහට අහන්න. එතකොට උත්තරයක් හම්බෙයි. ඒ වගේ පින්වත්නි මේ ලෝකේ මිනිස්සු Tamanට තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට අහන්නවත් දන්නේ නැහැ. හැබැයි නුවණැති උදවියගේ උපකාරයෙන් ඒ ප්‍රශ්න භාග්‍යවතුන් වහන්සේ කරා ආවිලා බොහෝම අර්ථවත් විදිහට විසඳලා යනවා. ඉතින් පින්වත්නි ආනන්දයන් වහන්සේ අර බ්‍රාහ්මණයට කිව්වා බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේගෙන් අහන්න ඕන ඔහොම නෙවෙයි. තථාගතයන් වහන්සේගෙන් අහන්න මෙන්න මෙහෙම. කොහොමද අහන්න ඕනේ නැත්තේ? ස්වාමීනි මම යාගයක් කරන්න කැමතියි. දැන් මෙයා කලින් කිව්වේ කොහොමද? මම අහලා තියෙන්නේ යාගයේ සඳහා මංගල ගින්න දැල්වීමත් යාග ස්තම්භයේ සිටීමත් මහත්ඵලයි කියලා. එච්චරයි. එතකොට භාග්‍යවතුන් වහන්සේට අහන්න ඕන කොහොමද භාග්‍යවතුන් වහන්සේගෙන්? ආනන්දයන් වහන්සේ කියනවා ඔහොම නෙවෙයි අහන්න ඕන. කියන්නකෝ ස්වාමීනි මම කැමති යාගයක් කරන්න. ස්වාමීනි මේ යාගය මම කොහොමද කරන්න ඕන කියලා. ඒ යාගය සඳහා මංගල ගින්න ගන්න තියෙනවා. ඒ වගේම යාග ස්තම්භයේ සිටවන්න තියෙනවා. ඉතින් ওই කරුණු කාරණා මම කොහොමද කරන්න ඕන? ඒ යාගය මහත්ඵල මහානිසංස විදිහට කරගන්න මට අනුශාසනා කරනසේක්වා. මට අවවාද කරනසේක්වා. ඔන්න ඔය විදිහට ඇහුවොත් ඔබට උත්තරයක් භාග්‍යවතුන් වහන්සේගෙන් හම්බෙයි කියලා ආනන්දයන් වහන්සේ කිව්වා. දැන් ඔන්න ප්‍රශ්නේ නිවැරදි කරා. ඉතින් බින්වත් මේ වෙලාවේ උග්ගත ශරීරය කියන ওই බ්‍රාහ්මණයා අර ආනන්දයන් වහන්සේ කියලා දුන්න විදිහටම භාග්‍යවතුන් වහන්සේගෙන් ආයෙ ප්‍රශ්නය අහුවා. කොහොමද ඇහුවේ? බවත් ගෞතමයන් වහන්සේ මම යාගයක් කරන්න කැමති, මංගල ගින්න දල්වන්න කැමති, මංගල යාග ස්තම්භයේ හිටවන්න කැමති. අනේ භාග්‍යවතුන් වහන්සේ මට අවවාද කරන සේක්වා. මට අනුශාසනා කරන සේක්වා. ඒක මට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. ඔන්න ඔය විදිහට මේ භාග්‍යවතුන් වහන්සේගෙන් මේ උග්ගත ශරීරය කියන බ්‍රාහ්මණයා ආරාධනා කර සිටියා.
අනේ ඒ වෙලාවේ තමයි පින්වත්නි මේ කාරණේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යාගයේ පිණිස ගින්න දල්වන්නත් කලින් යාගයේ පිණිස ගිනි දල්වන්නත් කලින් දැන් මේ යාගයට කලින් කරන දේවල්නේ ගින්න දල්වනවා කියන්නේ. ඊට පස්සේ යාගයේ ස්තම්භය හිටවනවා. ඒකටත් කලින් තමන්ගේ ජීවිතයේ දුක් උපද්දවන දුක් විපාක ඇති කරන දැන් මෙයා කැමති බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින කාරණා කියන්නේ. දැන් මෙයා කරන්න යන දේ තියෙන බරපතලකම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔය කරන්න යන වැඩේ කරන්නත් කලින්ම ගිනි දල්වන්නත් කලින් යාග ස්තම්භයේ හිටවන්නත් කලින් ඔබේ ජීවිතයේ දුක් උපදින දුක් විපාක ඇති කරන අකුසල ආයුධ තුනක් උඩට ඔසවලා තියෙනවා කිව්වා. දැන් මේ බ්‍රාහ්මණයට හිතා ගන්න බෑ මේක. භාග්‍යවතුන් වහන්සේ කිව්වා මොනවාද ඒ ආයුධ තුන? පළවෙනි එක තමයි කාය නම් වූ ආයුධය. දෙවෙනි එක තමයි වචනේ නම් වූ ආයුධය. තුන්වෙනි එක තමයි මනස නම් වූ ආයුධය. භාග්‍යවතුන් වහන්සේ වදාලා කොහොමද මේ ආයුධ තුන උඩට ඔසවන්නේ? ඔන්න යාගයේ පිණිස ගිනි දල්වනකොට යාගයේ පිණිස යාගයේ ස්තම්භයේ සිටවනකොට මේ යාගය ආරම්භ කරන්න කලින්ම මොකද කරන්නේ? මෙයා අනිත් කට්ටියට මෙයා කල්පනා කරනවා හිතින් තීරණය දෙන්න කලින් හිතින් කල්පනා කරනවා මේ යාගයට මම ගවයෝ 500ක් මරනවා. මේ යාගයට මම තරුණ වස්සු 500ක් මරනවා. දැන් මෙයා හිතින් හිතන්නේ. තාම මෙයා එක කාටවත් කියලා නැහැ. දැන් හිතින් එයා හිතනවා සත්තු මෙච්චර මරන්න ඕන. එළුව 500ක් මරන්න ඕන. බැටළුව 500ක් මරන්න ඕන. ඒ විදිහට මෙයා කල්පනා කරනවා යාගය සඳහා එයා කරන දේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා දැන් කරන්න කලින්ම අනිතර නියෝග කරන්න කලින්ම යාගයක් කරනවා කියලා හිතින් හිතාගෙන මෙයා පළවෙනියටම මනස නම් වූ ආයුධය ඔසවගෙන ඉන්නේ. මනස නම් වූ ආයුධය තුලින් එයා මොකද කරන්නේ? කලින්ම තමගේ ජීවිතේ දුක් උපද්දවන දුක් විපාක ඇති කරන අකුසල් රැස් වෙන දෙයක් එයා මුලින්ම ජීවිතේ රැස් කරගත්තා. තාම යාගය කරලා නැහැ. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඕක තමයි පළමුවෙනි මානසික ආයුධය. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා දෙවෙනි එක තමයි වාචසික ආයුධය. වාචසික ආයුධය කොහොමද සවන්නේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා යාගයේ පිණිස ගිනි දල්වනකොට යාගයේ පිණිස යාග ස්තම්භය සිටවනකොට යාගයට කලින්ම මොකද කරන්නේ? මෙයාගේ යාගය සඳහා ඉන්න පිරිසට මෙයාගේ යාගය සඳහා උදව්පකාර කරන කට්ටියට කියනවා මෙච්චර ගවයෝ මරන්න ඕන. මෙච්චර තරුණ වස්ව මරන්න ඕන. මෙච්චර එළුව මරන්න ඕන. මෙච්චර බැටළුව මරන්න ඕන. දැන් මොකද කරන්නේ? අනිත් අය ඒ අර යාගය කරන එකේ මූලිකත්වය ගන්න කෙනාගේ අදහසට අනුව ගවයෝ රැස් කරනවා. ඊට පස්සේ තරුණ වස්ව රැස් කරනවා. එළුව රැස් කරනවා. ඊට පස්සේ බැටළුව රැස් කරනවා. දැන් මේ විදිහට අර තනි කෙනෙක්ගේ හිතේ ඇතිවෙච්ච අදහස මුල් කරගෙන තව බොහෝ පිරිසක් ඒවට අය කරාසි වෙලා අර කෙනාගේ වචනයට තමයි කටයුතු කරන්නේ. ඒතර මෙයාගේ වචනය මුල් කරගෙන තමයි අනිත් අයගේ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒතර මෙයා යාගය කරන්න කලින්ම මෙයාගේ වචනේ නම් වූ ආයුධය ඔසවලයි තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ ඔසවපු වචනේ නම් වූ ආයුධය තුලින් මොකද වෙන්නේ? එයාගේ ජීවිතයේ දුක් උපද්දවන දුක් විපාක ඇති කරන දෙයක් එයාගේ ජීවිතය තුළ රැස් වෙනවා කියලා. ඔන්න දෙවෙනි එක පින්වත්නි. ඊළඟට පින්වත්නි තුන්වෙනි එක. භාග්‍යවතුන් වහන්සේ වදාලා තව ආයුධයක් තියෙනවා කය නම් වූ ආයුධය. භාග්‍යවතුන් වහන්සේ වදාලා යාගයේ පිණිස ගිනි දල්වද්දී යාගයේ පිණිස යාග ස්තම්භයේ සිටවද්දී යාගය තාම කරලා නැහැ. යාගයට කලින්ම මෙයා මොකද කරන්නේ? දැන් ඔන්න සත්තු ටික ගෙනල්ලා ඉන්නවා. මෙයා තමයි මුලින්ම මරන්නේ. මෙයා තමයි මුලින්ම හරක්ව මරන්නේ. මෙයා තමයි මුලින්ම තරුණ වස්ව මරන්න පටන් ගන්නෙ. මෙයා මරන්න පටන් ගත්තට පස්සේ තමයි අනිත් පිරිස එකතු වෙලා සත්තු මරාගෙන යන්නේ. ඊළඟට මෙයා තමයි මුලින්ම එළුව ටික මරන්න පටන් ගන්නේ. ඊට පස්සේ මෙයා තමයි මුලින්ම බැටළුව මරන්න පටන් ගන්නෙ. ඇයි යාගේ සංවිධානය කරන්නේ? ඒකේ මූලිකත්වය අරන් ඉන්නේ මේ කෙනා නිසා. භාග්‍යවතුන් වහන්සේ වදාලා යාගේ තාම ආරම්භ කරලා යාගේට තාම පූජාව තියලා නැහැ මෙයා. කලින්ම සත්තු ටික මරනෝනේ. සත්තු මරද්දි මොකද වෙන්නේ? අන්න එයා කය නම් වූ ආයුධයත් එසෙව්වා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. ඒ තුලින් ඔහු බලාපොරොත්තු වුණ යම් කිසි සැපයක් සුවයක්. හැබැයි ඔහුට ඒ ඔසවපු කය නම් වූ ආයුධය නිසා ඔහු අකමැති දුකම තමයි ජීවිතේ උපදින්නේ. ඔහු අකමැති
ශෝකයේම තමයි ජීවිතය උපදින්නේ. ඉතින් පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ ওই විදිහට ඒ කාරණේ විස්තර කරලා භාග්‍යවතුන් වහන්සේ කියනවා ওই කරුණ තුන තමයි යාගයට කලින්ම යාගය වෙනුවෙන් කියලා තමන් ඔසවන ආයුධ තුන. ඒ ආයුධ තුන මොකද්ද? පළවෙනි එක සිත නම් වූ ආයුධය, මනස නම් වූ ආයුධය. ඊළඟට වාචික ක්‍රියාව නම් වූ ආයුධය. ඊට පස්සේ කායික ක්‍රියාව නම් වූ ආයුධය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔන්න දැන් මේගොල්ලෝගේ යාගයේ තියෙන ඊළඟ කාරණේ ගින්නනේ. මංගල ගින්න දැන්වීම මහත්ඵලයි කියලා තමයි මේලා හිතන් ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ගිනි තුනක් තියෙනවා. ඒ ගිනි තුන අත්හැරලා කරන්න ඕනේ. දැන් මේ බ්‍රාහ්මණයට මේ කියන කරුණ හොඳට තේරෙනවා. මොකද මෙයාගේ අදහසට මෙයා යාගය කරන්න බලාපොරොත්තු වෙන ආකාරයටම භාග්‍යවතුන් වහන්සේ බොහෝමත්ම නුවණැති ආකාරයි. භාග්‍යවතුන් වහන්සේ මහා ප්‍රඥාවෙන් ඒ බ්‍රාහ්මණයට තේරුම් යන විදිහට ඒ කරුණ ගලපන්නේ. දැන් ගින්න කියන කාරණේ ගැන මේ බ්‍රාහ්මණයට යම්කිසි අදහසක් තියෙනවා. මේ යාගයේ අත්‍යවශ්‍ය දෙයක්. භාග්‍යවතුන් වහන්සේ වදාලා ගිනි තුනක් තියෙනවා. ඒ ගිනි තුන අත්හරින්න ඕන. පළවෙනි ගින්න තමයි රාග ගින්න. රාග ගින්න තියාගෙන වැඩේ කරන්න එපා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කිව්වා අත්හරින්න කිව්වා ගින්නක්. ඒ තමයි ද්වේෂ ගින්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මෝහ ගින්න අත්හරින්න කිව්වා. ওই ගිනි තුන අත්හැරලා තමයි මේක කරන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා මොකද මේ රාග ගින්න අත්හරින්න කියන්නේ? මේ යාගයේදී රාග ගින්න අත්හරින්න කියන්නේ හේතුව මොකද්ද? මොකද හේතුව කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළේ? භාග්‍යවතුන් වහන්සේ වදාලා රාගයේ මුල් වෙලා තමයි කයින් දුස්චරිතය යෙදෙන්නේ. වචනයෙන් දුස්චරිතය යෙදෙන්නේ. ඊළඟට මනසින් දුස්චරිතය යෙදෙන්නේ. එතකොට ඒ දුස්චරිතයට මූලික වුණා රාගය. භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ විදිහට කයින් වචනයෙන් මනසින් දුස්චරිතය යෙදিলা ඒ කෙනා අපාය දුක්ගති විනිපාත නම් වූ නිරේ උපදිනවා මරණින් මත්තේ. ඒ නිසා රාගය නම් වූ ගින්න අත්හරින්න කිව්වා. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා ද්වේෂය නම් වූ ගින්නක් තියෙනවා. ඒ ගින්න අත්හරින්න කිව්වා. දැන් පින්වත්නි මේ ගින්න කියන කාරණේ ඔබ හොඳට කල්පනා කරොත් කොයිතරම් ගින්නක්ද කියලා ඔබට තේරෙයි. රාගය කියන එක කොයිතරම් දරුණු ගින්නක්ද කියලා. ඊළඟට ද්වේෂය කියන එක මොනතරම් දරුණු ගින්නක්ද කියලා. මේ ලෝකේ යම්තාක් දුක් පීඩා විඳින මිනිස්සු ඉන්නවද? නොඑක් අයගේ අසාධාරණකම් ඊට පස්සේ නොඑක් කෙනෙහිලකම් හමුවේ. ඒ හේතුව වෙලා තියෙන මොකද? රාගයෙන් ගිනි ගැනීම, ද්වේෂයෙන් ගිනි ගැනීම, මෝහයෙන් ගිනි ගැනීම. බොහෝ දෙනෙකුගේ ජීවිතවල දුක් උපද්දවන්න ඒ ගින්නට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාළ නිසා ද්වේෂ ගින්න අත්හරින්න. කුද්දෝ අත්තං න ජානාති කුද්දෝ අත්තං න පස්සති අන්දන්ත මං තදා හෝති යං ලෝකේ සාතේ නරං. මේ තරහ ආවට පස්සේ මොකද වෙන්නේ? තමන්ගේ යහපත වෙන්නේත් නැහැ. අන් අයගේ යහපත වෙන්නේ නැහැ. මහා ඝන අඳුරක් ඒ වෙලාවේ ජීවිතේ තියෙන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාලා තමන්ගේ යහපත අන් අයගේ යහපත කරන්න කෙනෙක් කැමති නම් මොකද කරන්න ඕන? ද්වේෂ ගින්න අත්හරින්න ඕන. භාග්‍යවතුන් වහන්සේ වදාලා ද්වේෂ ගින්න මුල් වෙලා තමයි ඒ කෙනා කයින් දුස්චරිතය යෙදෙන්නේ. වචනෙන් දුස්චරිතය යෙදෙන්නේ. මනසින් දුස්චරිතය යෙදෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා ওই විදිහට කයින් වචනයෙන් මනසින් දුස්චරිතය යෙදিলা ඒ කෙනා මරණින් මත්තේ ඒ රැස් කරගත් අකුසල් නිසා අපාය දුගතිය විනිපාත නම් වූ නිරේ ගිහින් උපදිනවා. ඒ නිසා ද්වේෂ ගින්න අත්හරින්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණේ තව ගින්නක් තියෙනවා. මෝහ ගින්න. මුලාව නම් වූ ගින්න. අවිද්‍යාව නම් වූ ගින්න. මේ ගින්නෙන් අපේ ජීවිතය ගිනි ගන්නවා පින්වත්නි. රාග ගින්නෙන්, ද්වේෂ ගින්නෙන්, මෝහ ගින්නෙන් අපේ ජීවිතය ගිනි ගන්නවා. හැබැයි අපිට ඒක බාහිරට පේන්නේ නැහැ. අපි ගිනි ගන්න ගමන් ඉන්නේ. අපිට ඒක පේන්නේ නැහැ. ඒකයි මේ ලෝකේ යම් රහතන් වහන්සේලා වැඩ සිටියාද උන්වහන්සේලා සියලු ගිනි නිවලා සිසිල් වෙච්ච ජීවිතයක් ගත කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. ගිනි ගන්නවා කියන්නේ ජීවිතේ උණුසුම්. හැබැයි ගිනි නිවුවා කියන්නේ ඒ ජීවිතේ සිසිල්. ඉතින් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාළා මෝහ ගින්න මුල් වෙලා තමයි සත්වීන් කයින් දුස්චරිතය යෙදෙන්නේ. වචනෙන් දුස්චරිතය යෙදෙන්නේ. මනසින් දුස්චරිතය යෙදෙන්නේ. එහෙනම් මේ මෝහ ගින්න නිවුණාට පස්සේ ඒ මෝහයේ මුල්ලා සිද්ධ වෙන කාය දුස්චරිතේ ප්‍රහාණය වෙලා යනවා. වචී දුස්චරිතේ ප්‍රහාණය වෙලා යනවා. මනෝ දුස්චරිතේ ප්‍රහාණය වෙලා යනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා ඔන්න ඔය ගිනි තුන අත්හරින්න, නිවලා දාන්න. මොනද ඒ ගිනි තුන? රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න.
ඒක තමයි බ්‍රාහ්මණයට කියලා දෙන පළවෙනි කාරණේ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා තව ගිනි 3ක් තියෙනවා. දැන් පළවෙනි ගිනි 3 අත්හරින්න කිව්වා. නිවල දාන්න කිව්වා. හොයන්න එපා කිව්වා ඒ ගින්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා තව ගිනි 3ක් තියෙනවා. ඒ ගිනි 3ේ ලක්ෂණ මොනවාද? බ්‍රාහ්මණය ඒ ගින්නට සත්කාර කරන්න ඕන. ඊළඟට ගරු කරන්න ඕන. ඊළඟට බුහුමන් දක්වන්න ඕන. ඒ වගේම පූජා පවත්වන්න ඕන. ඒ වගේම මනවින් පරිහරණය කරන්න ඕන. සුවසේ පරිහරණය කරන්න ඕන. ඒ විදිහේ ගිනි 3ක් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාලා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මොනවාද ඒ ගිනි 3? පළවෙනි එක තමයි ආහුණීය ගින්න. දෙවෙනි එක තමයි ග්‍රහපති ගින්න. තුන්වෙනි එක තමයි දක්ඛිනීය ගින්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා විස්තර ඇතුව දැන් මොනවාද මේ ආහුණීය ගින්න කියන්නේ? ඊළඟට මොකද්ද ග්‍රහපති ගින්න කියන්නේ? ඊළඟට මොකද්ද දක්ඛිනීය ගින්න කියලා කියන්නේ? පළවෙනි එක විදිහට භාග්‍යවතුන් වහන්සේ වදාලා ආහුණීය ගින්නනේ. ආහුණීය ගින්න කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය යම් කෙනෙකුට මව හෝ පියා හෝ යමෙක් වෙද්ද බ්‍රාහ්මණය මේ ආහුණීය ගින්නේයි කියනු ලැබේ. ඒ කියන්නේ පින්වත්නි යම් කෙනෙක්ගේ මව පියා ඉන්නවද? ඔවුන් තමයි ආහුණීය ගින්න. භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ ආහුණීයාච පුත්තාණං පජාය අනුකම්පකා. දෙමව්පියන් ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ විදිහට. බ්‍රහ්මාති මාතා පිතරෝ කියන්නේ මොකද්ද? දෙමව්පියෝ කියන්නේ බ්‍රහ්මයෝ වගේ. බ්‍රහ්මයන්ගේ තියෙන ගුණ 4ක් පින්වත්නි. ඒ තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. ඒ කියන්නේ 4 බ්‍රහ්ම විහරණ. පින්වත්නි දෙමව්පියන්ට දරුවන් ගැන මෙත්සිත ඇති වෙන්නේ දරුවා ඉපදුනාට පස්සේ නෙවෙයි. පින්වත්නි දරුවන් ගැන දෙමව්පියන්ට මෙත්සිත ඇති වෙන්නේ දරුවෙක් කුසේ පිළිසිඳ ගත්තා කිව්වහම. පින්වත්නි දරුවෙක් පිළිසිඳ ගත්තා කියලා අම්මා තාත්තා දැනගත්තට පස්සේ එදා ඉඳන් තමයි මේ දරුවට කිසි කරදරයක් වෙන්න එපා. කිසි අනතුරක් වෙන්න එපා. අනේ මේ දරුවට සුවසේ මෙලොව ඉරි දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කර කර සිහින මව්මව ඉන්නේ. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ දෙමව්පියන්ට දරුවා ගැන මෙත්සිත පිහිට. ඊළඟට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ වදාලා ඒ බ්‍රහ්මීන්ගේ දෙවෙනි ගුණය තියෙනවා දෙමව්පියන්ට. ඒ තමයි කරුණාව. තමන්ගේ දරුවන් ගැන දෙමව්පියන්ට කරුණාව ඇති වෙනවා. ඒ කියන්නේ මේ දරුවෝ දැන් ඔන්න උපදිනවා. දරුවා උපදිනාට පස්සේ දැන් ඇස් දෙකට දරුවා පේන්න ඉද්දි ඔන්න දරුවා හදිසි අසනීප වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. වැටෙනවා. තුවාල වෙනවා. දෙමව්පියන්ට අනිත් ලෝකේ ඉන්න අනිත් දරුවෝ හැමෝටම වැඩිය තමන්ගේ ලේන් උපන් දරුවා ගැන කරුණාවක් හිතනවා. මේ දරුවෝ දුකටපත් වෙන්න එපා. මේ දරුවන්ට විපතක් වෙන්න එපා. ඒ දරුවන්ගේ දුකේදී අම්මලාගේ හිත මොකද වෙන්නේ? තාත්තලාගේ හිත මොකද වෙන්නේ? පර දුක්ඛේ හදයන් කම්පේතිති කරුණා. අන් අයගේ දුක දැකලා හද කම්පා වෙන ස්වභාවය තමයි කරුණාව. තමන්ගේ දරුවෝ ගැන දෙමව්පියන්ට ඒ හද කම්පා වෙන ස්වභාවය පිහිටනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මයන්ගේ දෙවෙනි ගුණය දෙමව්පියන්ට පිහිටලා දෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාලා මුදිතාව. මුදිතාව කියන්නේ අනිත් අයගේ දියුණුව දැකලා සතුට වෙන ගතිය. දෙමව්පියන්ට තමන්ගේ දරුවෝ ගැන ඒ ස්වභාවය පිහිටනවා. ඒ කියන්නේ එන්න තමන්ගේ දරුවෝ හොඳට ඉගෙන ගනිද්දී, හොඳට හැකියාවල් දියුණු කරගනිද්දී, භවභෝග සම්පත් වලින් වැඩෙද්දී දරුවෝන්ගේ දියුණුව දැකලා දෙමව්පියන්ගේ හිතේ අවංක සතුටක් ඇති වෙනවා. ඒ සතුට තමයි මුදිතාව. භාග්‍යවතුන් වහන්සේ වදාලා දෙමව්පියන්ට ඒක පිහිටනවා. ඊළඟට ඒ දරුවෝ උස්මහත් වෙලා තමන්ට තනියෙන් තීරණ ගන්න පුළුවන් කාලයක් එනවා. විවාහ වෙලා සමාජයේ ඉහළ තැන් වලට ගිහිල්ලා තමන්ගෙම කියලා පෞල් ජීවිත ගොඩනගාගෙන සතුටින් වාසය කරනවා. එදාට දෙමව්පියෝ ඒ තමන්ගේ දියුණු වෙලා තමන්ටම තනියෙන් කටයුතු කරගන්න පුළුවන් දරුවෝ දැකලා උපේක්ෂාවටපත් වෙනවා. එදාට තවදුරටත් තමන් ළඟ ඉන්න ඕන කියන අදහස නැතුව හිත උපේක්ෂාවටපත් කරගන්න දෙමව්පියන්ට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ වදාලා බ්‍රහ්මීන්ගේ 4 වෙනි ගුණයන් දෙමව්පියන්ගේ පිහිටලා තියෙනවා. ඉතින් ඒ විදිහට බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචාරියාති උච්චරේ. පූර්වාචාර්යෝ කියන්නේ දෙමව්පියන්ට කියනවා. පූර්වාචාර්යන් කියන්නේ පින්වත්නි අලුතින් උපන්න දරුවා දැන් කාලේ වගේ දැන් මේ කාලේ අධ්‍යාපන ආයතන වලට යවන්න කලින් පුංචි කාලේ ඉඳන්ම කන හැටි කියලා දෙන්නේ කවුද? අම්මා තාත්තා. ඊට පස්සේ ඇඳුම් අඳින විදිය කියලා දෙන්නේ කවුද? අම්මා තාත්තා. පොළවේ පාය ගහලා යන හැටි කියලා දෙන්නේ කවුද? අම්මා තාත්තා. කතා කරන්න ඕන විදිය කියලා දෙන්නේ කවුද?
අම්මා තාත්තා. හැම දෙයක්ම කරන්න මුලින්ම කියලා දෙන්නේ අම්මා තාත්තා. පුතේ බුදුරජාණන් වහන්සේට වඳින්න ඕන ඔහොම නෙමෙයි මෙහෙම. මල් පූජා කරන්න ඕන මෙහෙම. අම්මට තාත්තට වඳින්න ඕන මෙහෙම. පුතේ බත් පිඟාන අරන් කන්නේ මෙහෙම. පුතේ මේ විදිහටයි වැඩිහිටියන්ට සලකන්නේ. පොඩි පොඩි දේවල් වලින් ඔක්කොම කියලා දෙන්නේ අම්මා තාත්තා. භාගතුන් සදාලා පුබ්බාචාර්යාති උච්චරේ පූර්වාචාර්යන් කියලා දෙමව්පියන්ට කියනවා. ආහුණීයාච පුත්තානං දරුවන්ගෙන් උපස්ථාන ලබන්න ඒ දෙමව්පියෝ සුදුසුයි. ආහුණීයාච පුත්තානං. දැන් මේ දේශනාවෙත් භාගතුන් සදාලා ආහුණීය ගින්න විදිහට දෙමව්පියෝ. භාගතුන් සදාලා මොකද මේ ආහුණීය ගින්න කියලා මේ දෙමව්පියන්ට කියන්න හේතුව බ්‍රාහ්මණය මේ පුද්ගලයා මව්පියන් වෙතින් ආයේ දෙමව්පියන් නිසා තමයි ඔය දරුවා උපන්නේ. මව්පියන්ගෙන් උපන්නේ. දෙමව්පියන්ගෙන් තමයි ඔහු උපන්නේ. එහෙයි මේ ආහුණීය ගින්නට සත්කාර කොට ගරුකාර කොට බුහුමන් කොට පුදා මනවින් සුවසේ පරිහරණය කළ යුත්තේ. පින්වත්නි, ගින්නේ ස්වභාවයක් තියෙනවා. ගින්නේ ස්වභාවය තමයි ගින්න බොහොම ප්‍රයෝජනවත්. ගින්න උපකාර කරගෙන මිනිස්සු ගොඩාක් යහපත් දේවල් කරනවා. තමන්ගේ අවශ්‍යතා පරිමහ ගන්නවා. ඒ වගේම ගින්නේ ස්වභාවයක් තියෙනවා, පුච්චලා දානවා. ආන් ඒ වගේ තමයි පින්වත්නි. උපකාර ගන්න තියෙන ගින්නම යම් දවසක වැරදි විදිහට පාවිච්චි කරොත් පුච්චලා දානවා තමන්. ඒ වගේමයි දෙමව්පියෝ. යම් කෙනෙක් තමන්ව මෙලොවට බිහි කරපු දෙමව්පියන්ට මෙත් සිතින් ආදරයෙන් උපස්ථාන කරනවා නම් ඔහු ඒ ආහුණීය ගින්න මනාකොට පාවිච්චි කරන කෙනෙක්. පින්වත්නි, යම් කෙනෙක් අපි හිතමු මේ ලෝකේ බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ මුල් කරගෙන ලොකු උදාාර පින්කම් කරගන්න යට අවස්ථාවක් ලැබුණ නැහැ කියලා. හැබැයි ඒ කෙනා අවංකව දෙමව්පියන් ගැන සෙනෙහසින් දෙමව්පියන්ට ආදරයෙන් උපස්ථාන කරනකොම ජීවිත කාලෙම ඒ ජීවිත කාලෙම ඔහු කරන ඒ උපස්ථානය තුලින් ඔහු සුගතිය කරා රැගෙන යන්න පුළුවන්. එතකොට ඒ විදිහේ මහත් ඵලයක් උපද්දවන්න පුළුවන් දෙයක් තමයි පිරිසක් තමයි දෙමව්පියන්ට සැලකීම කියන්නේ. එතකොට මේ දෙමව්පියෝ ඒ විදිහට දරුවන්ගේ ජීවිතේ සැපේ උදා කරන්න ඉන්න පිරිසක්. ඒ දෙමව්පියෝ කුඩා කාලේ පටන් දරුවන්ට සලකලා උපකාර කරලා ඒ දෙමව්පියන් ගුණවත් පිරිසක් නිසා ඒ දෙමව්පියන්ගේ ගුණයට පෙරලා උපකාර කරද්දී කෙලෙහිම සලකද්දී මොකද වෙන්නේ? දරුවන්ට ඒ ගුණවතුන්ට උපස්ථාන කිරීම නිසා, කෙලෙහි ගුණ සැලකීම නිසා සුගතිය උපදින්න පුළුවන් පිනක් රැස් වෙනවා. ඉතින් ඒ නිසා භාගතුන් හසේ වදාලා ආහුණීය ගින්න කියන්නේ ගිහි ගෙදර ගත කරන කෙනෙක් මනාකොට සත්කාර කරමින්, බුහුමන් කරමින්, ගරු කරමින් පිළිය යුතු ගින්නක් විදියට. එතකොට කෙනෙක් නුවණ කල්පනා කරලා තමන්ගේ ජීවිතයේ දෙමව්පියන්ට සැලකුවොත්, ඒ තමන්ගෙන් වෙන්න ඕන යුතුයකම් ටික හරිය විදියට දෙමව්පියන් ඉෂ්ට කරොත්, ඒ තුලින් ඔහුගේ ජීවිතේ විශාල පිනක් රැස් කරගන්න පුළුවන්. ගොඩාක් අය මේ කාලේ පින්වත්නි දෙමව්පියන්ට නොසලකා ඉන්න කාරණයක් වෙලා තියෙනවා. මේ දෙමව්පියන්ගෙන් අපිට මොකුත් හම්බුන්නේ නැහැ නේ. දෙමව්පියෝ අපිට හරියට මේ සල්ලි හම්බ කරලා නැහැ. අපේ ගෙවල් දොරවල් හදලා දෙන්නේ නැහැ. අපේ ගෙවල් දොරවල් හදලා දුන්නේ නැහැ. අපිට දෙමව්පියන් කියලා කිසි දෙයක් හම්බුන්නේ නැහැ කියලා කියන පව්කාර මිනිස්සු ඉන්නවා පින්වත්නි. පින්වත්නි, දෙමව්පියන්ගෙන් ලැබෙන්න ඕන උපරිම දේ ලැබියා ඉවරයි උපදිනකොට. කාත් කවුරුවත් දන්නේ නැති ලෝකෙක අම්මා කෙනෙක්ගේ කුසකට ඇවිල්ලා ඉන්නේ දරුවට මොන තරම් අනතුරක් වෙන්න පුළුවන්ද? හැබැයි මහා වස්තුවක් පරිස්සම් කරනවා වගේ දෙමව්පියෝ ඒ අම්මා ඒ කුසේ ඉන දරුවව ආරක්ෂා කරන්නේ තාම උපදින්නේ ඒ දරුවා කළුද සුද්ද කියලාවත් දන්නේ නැතුව. පින්වත්නි, ඒ විදිහට ලොවට බිහි කරපු දරුවා අර විදිහ කතාවක් කියනවනම් අම්මගේ තාත්තගේ මට කිසි දෙයක් ලැබුණේ නැහැ කියලා. ඔහු කොයිතරම් අසත්පුරුෂයෙක්ද? මොකද හේතුව? ඔහුට මේ මනුස්ස ලෝකේ උපදිද්දි ලැබෙන තියෙන උතුම්ම දේ ලැබිලා ඉවරයි. සමහර විට ඒ දරුවා ඉපදුනාට පස්සේ ඒ දරුවා සමහරට ඒ දරුවගෙන් පවක් නිසා මට කුණු කණුවක කසල ගොඩකට විසි වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියන් විදිහට ඒ දරුවා කුසේ ඉදි රැක්කා. ඒකට හරි කෙලෙහි ගුණේ සලකන්න ඒ දරුවා සූදානම් විය යුතුයි, කැමති විය යුතුයි. මොකද හේතුව? ඒ විදිහට තමන්ගේ දෙමව්පියන්ව තමන් දැකලා නැති වෙන්න පුළුවන්. සමහරට තමන් මේ ලෝකේ අවජාත කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි ඔහු මේ ලෝකෙට උපන්නා. උපන්නේ යම් කිසි මවක් නිසා, යම් කිසි පියෙක් නිසා. ඉතින් ඒ නිසා ඒ විදිහට හිතලා තමන්ගේ හිතේ කෙලෙහි ගුණය උපදව ගන්න ඕන.
ඊළඟට පින්වත්නි භවභෝග සම්පත් ගැන කතා කරනවා. මට වස්තුව දුන්නේ, මට ඉඩකඩම් ලියලා දුන්නේ, අයියට ලියලා දුන්නා, මට දුන්නේ. නැත්නම් මල්ලියට ලියලා දුන්නා, මල්ලියට වැඩියෙන් දුන්නා, අක්කට වැඩියෙන් දුන්නා. ওই විදිහ පවුල් ආරවුල් හදා ගන්නවා. කොහෙවත් නැහැ පින්වත්නි. මේ ඔක්කොම මෙහෙම බෙදලා දෙන්න ඕන හරියට මෙහෙමයි කියලා. සමහර දරුවෝ ඉන්නවා. ඒ දරුවෝ අම්මට තාත්තට සලකන්නේ නැහැ. අම්මා තාත්තා ගැන බලන්නේ නැහැ. අම්මා තාත්තා ගැන කැක්කුමක් නැහැ. හැබැයි ඒ පවුලෙම වෙන දරුවෙක් ඉන්න හොඳට අම්මා තාත්තට උපස්ථාන කරනවා. අම්මා තාත්තා ගැන ආදරයෙන් සෙනෙහසින් ඉන්නවා. ඉතින් ඒක ස්වභාවයක්. ඒ අම්මට තාත්තට සලකන දරුවා ගැන ඒ අම්මට තාත්තට වැඩිපුර සෙනෙහසක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා තමන්ගේ පැත්තෙන් බලන්න දෙමව්පියන්ට වෙන්න ඕන යුතුයකම වගකීම තමන්ගේ අතින් සිද්ධ වෙනවද කියලා. කිසිම දරුවෙක්ට බෑ ඇඟිල්ල දික් කරන්න දෙමව්පියෝ අපිට දුන්නේ නැහැ කියලා. දෙමව්පියෝ මෙත්සිත කරුණාව මුදිතා උපේක්ෂාව ඔබෙනුන් දීලා තියෙනවා. ඒ නිසා පින්වත්නි භාගතුන් වහන්සේ වදාලා ආහුණේ යකින්න සත්කාර කොට ගරු කොට බුහුමන් කොට පූජා කොට මනවින් සුවසේ පරිහරණය කළ යුතු පළවෙනි ගින්න. දෙවෙනි ගින්න විදිහට භාගතුන් වහන්සේ වදාලා පින්වත්නි ගෘහපති ගින්න. ගෘහපති ගින්න විදිහට භාගතුන් වහන්සේ වදාලේ තමන් ස්වාමියෙක් වශයෙන් තමන්ගේ බිරිඳ දරුවන්. භාගතුන් වහන්සේ වදාලා ඒ තමයි ගෘහපති ගින්න. එතකොට ගෘහපති ගින්නේදී ඒ තමන්ගේ ස්වාමියා ඒ කියන්නේ ගෙදර ගෘහමූලිකයා තමන්ගේ බිරිඳට කරන්න ඕන යුතුයකම් තියෙනවා. ඉෂ්ට කරන්න ඕන යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් මනාවකට ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගේම බිරිඳගෙන් ස්වාමියාට ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් තියෙනවා. ඒවා මනාවකට ඉෂ්ට කරන්න ඕනේ. එතකොට මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයත් එක්ක මොකද වෙන්නේ? ඒ පවුල දියුණුව කරා යනවා. නැත්නම් මොකද වෙන්නේ? එක එක්කෙනාගේ වැරදි අඩුපාඩු කී තමන්ට අනිත් අයගෙන් විච අසාධාරණකම් කී තමන් ඇත්තටම කල්පනා කරන්නේ තමන්ගෙන් වෙන්න ඕන මොකද්ද කියලා. අනිත් අයගෙන්ම ලැබෙනකම් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කවදාවත් පින්වත්නි ලැබෙන්නේ නැහැ. තමන්ට කැපකිරීමක් කරන්න බැරුව තමන් වෙනුවෙන් කැප වෙන කෙනෙක් බලාපොරොත්තු වෙන්න එපා. තේරුණා නේද? ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ගෘහපති ගින්න පුදන්න කියලා. එතකොට දෙමව්පියන් වශයෙන් දරුවන්ට විය යුතු යුතුයකම් තියෙනවා. ඒ යුතුයකම් ටික මනාවකට ඉෂ්ට කරන්න. එතකොට පින්වත්නි දරුවෝ මොන පාරේ ගියත් දෙමව්පියන්ට තමන්ගේ ජීවිතේ සතුටින් වාසය කරන්න ඒක හේතුවක්. අපි දරුවන්ට කළ යුතු දේවල් කරපු පිරිසක්. ඊළඟට පින්වත්නි දරුවන්ට තියෙනවා දෙමව්පියන්ට ඉටු කරන්න ඕන යුතුයකම් ටිකක්. දරුවෝ ඒ ටික කරා නම් කවුරු මොනවා කිව්වත් දෙමව්පිය ගැන දෙමව්පියන්ට සලකන්නේ නැහැ. ඒ විදිහ නොඑක් අපවාද අහන්න සමාජයෙන් හම්බුණා. තමන් දන්නවනම් තමන්ගේ තින් වෙන්න ඕන දේවල් තමන් කරලායි තියෙන්නේ කියලා. තමන්ට ඒ ගැන බයක් නැහැ. තමන්ට ඒ ගැන පසුතැවීමක් ඇති වෙන්නේ. බිරිඳ ස්වාමියාට යුතුයකම් ඉෂ්ට කරනවා නම් මේ ලෝකෙ මිනිස්සු මොනවා කිව්වත් බිරිඳගේ හිතට දුකක් පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. තමන්ට අයිති දේ, තමන්ට අයිති වගකීම් ටික, අදාළ වගකීම් ටික ඉෂ්ට කරන්න ඕන. සිංහලවත් සූත්‍රයේදී භාගතුන් වහන්සේ අදාළ වගකීම් මනාවකට පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඒ කරුණු ඉගෙනගෙන තමන්ගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ඉෂ්ට කරද්දී මොකද වෙන්නේ? ඒ පවුල බොහෝමත්ම ඉක්මනින් දියුණු වෙලා යනවා. ඒ පවුලේ සතුට, සැනසෙල්ල ඇති වෙනවා. සමගිය ඇති වෙනවා. ඒ නිසා භාගතුන් වහන්සේ වදාලා ඒ ගෙදර ඉන්න දරුවන්ට, බිරින්දෑවරුන්ට, දාසයින්ට, කම්කරුවන්ට ඒ අයට හොඳට සත්කාර කරන්න කියනවා. හොඳට සලකන්න කියනවා. මෙත් සිතින් උපකාර කරන්න කියනවා. ඒක තමයි ගෘහපති ගින්න. ඊළඟට පින්වත්නි භාගතුන් වහන්සේ වදාලා තුන්වෙනි ගින්න. තුන්වෙනි ගින්න තමයි දක්ඛිනේය ගින්න. දක්ඛිනේය ගින්න විදිහට භාගතුන් වහන්සේ වදාලා මෙහිලා යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු මද ප්‍රමාද දෙකින් වැළකී ඉවසීමෙන් කීකරුකමින් යුක්ත වාසය කරද්ද, සිත දමනය කරද්ද, සිත සංසිඳවද්ද, සිත පිරිණිවීමට පත් කරවද්ද මේ දක්ඛිනේය ගින්නයි. ඒ කියන්නේ පින්වත්නි මේ ලෝකයේ යම් ශ්‍රමණ බ්‍රාහ්මණවරු උතුම් ජීවිතයක් ගත කරමින්, සිල්වත් ජීවිතයක් ගත කරමින් ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් මිදී වාසය කරද්ද උන්වහන්සේලාට කරන උපස්ථානයි. එතකොට මේ පින්නතුන්ට වාසනාව උදා වුණේ භාගතුන් වහන්සේ ගැන හිත පහදව ගන්න, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන හිත පහදව ගන්න. ඒ තුලින් ඔබ පැහැදුනේ දක්ඛිනේය ගින්නට. ඔබගේ උපස්ථානයේ මනාවකට පිහිටියේ ඒ දක්ඛිනේය වූ උතුමන් කෙරෙහි. එතකොට පින්වත්නි භාගතුන් වහන්සේ වදාළා ඒ දක්ඛිනේය ගින්න දැන් මේකත් ගින්නක්. එතකොට යම් කෙනෙක් මේ බුද්ධ ආදී උතුමන් ගැන හිත පහදවගත් පමණින්ම එයාට සුගතිය උපදින පිනක් රැස් වෙනවා. ඒ වගේමයි උන්වහන්සේලා ගැන යම් කිසි කෙනෙක් හිත පහදවගත්තොත් ඒ තුලින් ඔහු නිරේ කරා රැගෙන යනවා. ගින්නෙන් යහපත උපදවන්න පුළුවන්, අයහපත උපදවන්න පුළුවන්. ඒක ගින්නේ ස්වභාවය. යම් කෙනෙක් ඒ ගින්න මනාවකට පාවිච්චි කරොත්
ඔහු ඒකෙන් ප්‍රයෝජන ලබනවා. හැබැයි යම් කෙනෙක් ඒ ගින්න වැරදි විදිහට පාවිච්චි කරොත් නොසලකා හැරලා හිටියොත් ඒ ගින්නෙන් තමන්ව දවනවා. ඉතින් ඒ නිසා භාගතුනාස් වදාලා දක්ඛිනීය ගින්න හඳුනාගෙන ඒ දක්ඛිනීය ගින්න පුදන්න ඕන. සත්කාර කරන්න ඕන, ගරු කරන්න ඕන. සුවසේ පරිහරණය කරන්න ඕන. එතකොට මේ දක්ඛිනීය ගින්න පුදන්න නම් පින්වත්නි ඒ දක්ඛිනීය ගින්න වශයෙන් වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ, ඒ රහතන් වහන්සේලාගේ ගුණ ඉගෙන ගන්න ඕන. ඒතර භාගතුන් වහන්සේගේ ගුණ දැනගනිද්දී ඉගෙන ගනිද්දී තමයි හිත පහදින්නේ. ඒ රහතන් වහන්සේලාගේ ගුණ දැනගනිද්දී ඉගෙන ගනිද්දී තමයි හිත පහදින්නේ. උන්වහන්සේලා ගැන සිහි කරද්දී තමයි හිත පහදින්නේ. එතකොට තමයි තමගේ ජීවිතේ පිං රැස් කරගන්න, උන්වහන්සේලා මුල් කරගෙන ජීවිතේ පිං උපද්දවන්න තමගේ හිතේ බලවත් වීරියක් කැමැත්තක් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා දක්ඛිනීය ගින්න කියන එක එහෙනම් හඳුනා ගන්න. භාගතුන් වහන්සේ වදාලා දක්ඛිනීය ගින්න ඇතුළු කොට ඒ කලින් සඳහන් කරපු ගින්න තුන. ඔක්කොම ගින්න තුනක් තියෙනවා. ඒ පළවෙනි එක තමයි ආහුණීය ගින්න. ඒ කියන්නේ දෙමව්පියෝ. ඊට පස්සේ ගෘහපති ගින්න, බිරිඳ, දරුවෝ, ඊට පස්සේ දාසකම් කරවන. ඒ පිරිසයි තියෙන ගෘහපති ගින්නට. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා භාගතුන් වහන්සේ වදාලා දක්ඛිනීය ගින්න. ඒ සීලාදී ගුණ පුරන උතුමන්. එතකොට මේ ගිනි තුනට සත්කාර කරමින්, ගරු කරමින් පූදන්න ඕන කියලා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා තව ගින්නක් තියෙනවා. ඒ තමයි ලී දරාදීන් දල්වන ගින්න. ඒකත් මේ ලෝකේ තියෙන එක්තරා ගින්නක්. භාගතුන් වහන්සේ වදාලා ඒ ගින්නට කරන්න ඕන මොකද්ද? කාලෙන් කාලට දල්වන්න ඕන. කාලෙන් කාලට මේ ගින්න මධ්‍යස්ත කරන්න ඕන. කාලෙන් කාලට ඒ ගින්න නිවන්න ඕන. කාලෙන් කාලට ගින්න අයින්ම කරලා දාන්න ඕන. භාගතුන් වහන්සේ ඒ භාගතුන් වහන්සේගේ අවබෝධයෙන් කිසිම අඩුවක් නැතුව පරිපූර්ණ වශයෙන් මේ දහම් කරුණු දේශනා කළේ. ඉතින් පින්වත්නි ඔය විදිහට භාගතුන් වහන්සේ ඔය ගිනි තුන විස්තර කරා. දැන් මේ යාගයක් පිණිස සත්තු මරලා මහා විනාශයක් කරන්න ගිය මිනිස්සෙක් මේ මිනිස්සයා ජීවිතය ගැන හිතන්න ගත්තා. දැන් මෙයා සත්තු මරලා බලාපොරොත්තු වෙන්නේ තමන් අදහන දෙවියන්ව සතුටු කරන්න. තමන්ගේ ජීවිතේ යහපතක් ඇති කරගන්න. හැබැයි භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරද්දී මොහු කල්පනා කළා මම මොකද්ද මේ කරන්න යන්නේ? මගේ ජීවිතේ ඔසවගත්ත අකුසල් ආයුධ තුනක් තියෙනවනේ. මගේ ජීවිතේ මං සැපේ කැමැත්තෙන් කරන්න යන වැඩෙන් රැස් වෙන්නේ මහා පවක් නේ. මගේ ජීවිතේ උපදින දුකක් නේ. ඔන්න මෙයා කල්පනා කරනවා. ඊළඟට මෙයා කල්පනා කළා මෙයාගේ ජීවිතේ තියෙනවා ගිනි තුනක් දැල්වගෙන රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න. භාගතුන් වහන්සේ වදාලා මේ ඔක්කොම නිවලා දාගන්න කියලා. මම මේ රාග ගින්නේ පිච්චි ඉන්න කෙනෙක් නේ. මම ද්වේෂ ගින්නේ පිච්චි ඉන්න කෙනෙක් නේ. මම මෝහ ගින්නේ පිච්චෙන කෙනෙක් නේ. භාගතුන් වහන්සේ වදාලා ගිනි තුනක් තියෙනවා. ඒ ගිනි තුන දල්ව ගන්න. ඒ ගිනි තුන සත්කාර කරන්න, පුදන්න, සුවසේ පරිහරණය කරන්න කියලා. මගේ ගෙදරම ඉන්නවනේ අම්මා තාත්තා. ඕනේ දැන් මෙයා කල්පනා කරන්න ඇති මගේ අතින් මේ අම්මට තාත්තට වෙන්න ඕන දේවල් සිද්ධ වෙනවද? යුතුයකම් ටික හරියට වෙනවද කියලා දැන් ඔන්න මෙයා හිතන්න ඇති. භාගතුන් වහන්සේ වදාලා ගෘහපති ගින්න පුදන්න. දැන් මෙයා කල්පනා කරනවා. මගේ ගෙදර මගේ දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා. දැන් ඔන්න මෙයා කල්පනා කරනවා. ඊළඟට භාගතුන් වහන්සේ වදාලා දක්ඛිනීය ගින්න ඒ උතුම් ගුණධර්ණ ශ්‍රාවක සංඝරත්නය ඇතුළේ ඒ උතුමන් වහන්සේලා පුදන්න කිව්වා. දැන් මෙයා ওই විදිහට කල්පනා කරද්දී මේ කෙනාට ඔය සත්තු මරණ යාගය ගැන තිබ්බ කැමැත්ත නැතුව ගියා. මේ කෙනා කියනවා බවත් ගෞතමයන් වහන්සේ දැන් මේ බ්‍රාහ්මණයාගේ නම උග්ගත ශරීර. ඉතින් මේ බ්‍රාහ්මණයා කියනවා බවත් ගෞතමයන් වහන්සේ හරි ලස්සනයි. ඉතා මනහරයි. බවත් ගෞතමයන් වහන්සේ ඉතා මනහරයි. භාගතුන් වහන්සේ හරියට යටට හරලා තිබිච්ච දේ උඩ අතට හැරෙවුවා වගේ. මං මුලා වෙච්ච කෙනෙක්ට පාර පෙන්නුවා වගේ. මම මේ මොකවත් දැන හිටින ඔබ වහන්සේ කියලා දුන්න නිසා මං අද මේ කරුණු කාරණා දැනගත්තේ. භාගතුන් වහන්සේ අද ඉඳන් තෙරුවන් සරණගේ උපාසකෙක් විදිහට මාව පිළිගන්නසේක්වා. මේ බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ සරණ ගියා. පින්වත්නි භාගතුන් වහන්සේව මුණ නොගැසෙන්න මේ බ්‍රාහ්මණයාගේ ජීවිතයට සංසාරේ ආත්ම භව කී කෝටියක් විපාක දෙන පවක් දැස් වෙන්න ගියේ. ඇයි හරක් 500යි. තරුණ වස්සු 500යි. එළුව 500යි. බැටළුව 500යි. ඔය ඔක්කොම සත්තු මරලා ගින්නට පුදන්න හැදුවේ. මහා විලාප හඬක් තව සුළු මොහොතකින් ඇහෙන්න තියෙද්දී තමයි මේ බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ මුණ ගැහෙන්නයි මොකද්ද සංසාරේ පිනක් පින්වත්නි. පින්වත්නි මේ විදිහට කියලා ඊට පස්සේ භාගතුන් වහන්සේට මේ බ්‍රාහ්මණයා කියන බවත් ගෞතමයන් වහන්සේ මම ඒ 500ක් වෘෂභයින්ව නිදහස් කරනවා. දැන් උන් හරක් මරන වැඩේ නැවැත්තුවා.
දැන් හරක්ට ඔන්න අබේ දානේ. ඊට පස්සේ 500ක් වස්සන් නිදහස් කරමි. දැන් ඔන්න වස්තු ටිකත් මම නිදහස් කරනවා කියලා. ඊළඟට මම 500ක් වැසියන් නිදහස් කරමි. 500ක් එළුවන් නිදහස් කරමි. 500ක් බැටළුවන් නිදහස් කරමි. ඒ සත්වයින්ට මම ජීවිත දාණය දෙමි. ස්වාමීනි, ඔවුන් නිල් තන කත්වා. නිල් තනකොළ ඔවුන්ට ආහාරයට ලැබෙත්වා. ඒ කියන්නේ ඔවුන්ට මරණය දැන් ආයේ හිමි වෙන්නේ නැති වෙන දුන් ආරක්ෂා කරනවා. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණය කරන සිහිල් පෑන් බොත්වා. ඔවුන් වෙත සිහිල් සුළං හමාවා. මොකද මේ සත්තු මේ වෙනකොට රැස් කරලා ඉවරයි. ඒ පිටියකට කණුවක් හිටවල දැන් සත්තු රැස් කරලා. එතකොට මෙයාගේ මේ යාගය වෙනුවෙන් ඒ කටයුතු සූදානම් වෙද්දී මේ බ්‍රාහ්මණයා ආවේ. ඉතින් අර සත්තුන්ට දැන් කෑමක් නැහැ. දැන් මරන් දින්න සත්තුන්ට ඔච්චර විශාල සත්තු ප්‍රමාණයක තනකොළ කොහෙන්ද? දැන් සමහර විට දවස් ගාණක් කන්න නැහැ. ඊට පස්සේ ඒ සත්තුන්ට එක ගොඩේ සිහිල් සුළඟක් හමනවද? නැහැ. එකිනෙකා විලාප දෙනවා. ඊට පස්සේ මේ සතුන්ට ඉවෙන් වගේ තේරෙනවා මැරෙන්න තමයි මේ ලෑස්ති කියලා. ඉතින් ඒ බය නැති කරලා මේ බ්‍රාහ්මණයෙක් මම ඔවුන්ට ජීවිත දාණය දෙනවා කියලා. ඉතින් ඒ විදිහට කියලා මේ සූත්‍ර දේශනාව අවසන් වෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව අවසන් වෙද්දී මේ සූත්‍රයේ සඳහන් විශේෂ කාරණයක් ඔබට සිහිපත් කරන්න ඕනේ. බොහෝ දෙනෙක් මේ බටහිර ආකල්ප හමුවේ දෙමව්පියන් සැලකීම කියන කාරණේ ජීවිතෙන් දුරස් වෙගෙන යන්නේ. තමන්ව මෙලොවට බිහි කරපු දෙමව්පියන්ට සැලකීම කියන එක නොසලකා හරින කාලයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාරණේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමු වෙන්න. භාග්‍යවතුන් වහන්සේ වදාළ හරි ලස්සන ගාථාවක් තියෙනවා. ඒකත් මේ දේශනාවේදී ඔබට සඳහන් කරන්න මට කල්පනා වුණේ. භාග්‍යවතුන් වහන්සේ වදාලා වසල සූත්‍රයේදී යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බණං පහු සන්තෝන භරති තං ජඤ්ඤා වසලෝ ඉති. බලන්න භාග්‍යවතුන් වහන්සේ වසලයා විදිහට වදාළ කරුණ යම් කෙනෙක් උපස්ථාන කරන්න හොඳට තමන්ට පුළුවන්කම තියෙද්දි ඊට පස්සේ තමන්ගේ දෙමව්පිය හොඳට වයසට ගිහිල්ලා ඉඳද්දි ඒ දෙමව්පියන්ට උපස්ථාන නොකර මගහැරලා වාසය කරනවා නම් ඔහු ගැන දැනගන්න ඔහු වසලෙක් කියලා. දැන් මේ ආහුණේය ගින්න පුදන් නැති කියන භාග්‍යවතුන් වහන්සේ වදාළා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පරාභව සූත්‍රයේදී වදාලා යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බණං පහු සන්තෝන භරති තං පරාභවතු මුකං. යම් කෙනෙක් යම් පුත්‍රයෙක් යම් දියණියක් තමන් මෙලොවට බිහි කරපු අම්මට තාත්තට තමන්ට සලකන්න පුළුවන්කම තියෙද්දි සලකන්න නැතුව ඉන්නවා නම් භාග්‍යවතුන් වහන්සේ වදාලා ඔහු පිරිහෙන්න හේතු වෙන කාරණේ ඒක තමයි කිව්වා. බලන්න එතකොට දියුණු වෙන්න කැමති මිනිස්සු නොයේක් දේවල් දියුණු වෙන්න හිතාන කරනවා. හැබැයි තමන්ගේ ළඟ ඉන්නවා ආහුණීය ගින්න. ඒ ආහුණීය ගින්න පිදුවොත් ඔබට පුළුවන් දියුණු වෙන්න. පුදන් නැති තාක් තමන් ඉන්නේ පිරිහෙන පැත්තේ. ඉතින් මේ දේශනාවේදී ඒ කාරණේ ඔබට අවධාරණය කරනවා. ඉතින් අද දවසේ ඔබට භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයක් ශ්‍රවණය කරන්නට ලැබුණේ. මහා යාගයක් කරන්න ගිහපු බ්‍රාහ්මණෙක් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අනුශාසනාව ගැන හිත පහදවගෙන තෙරුවන් සරණ ගිහලා යාගේනුත් වැළකීලා උතුම් දහම් අනුශාසනාවක් ලෝට විවර කරපු උතුම් දේශනාවක් මහා යඤ්ඤ සූත්‍රය ඔබ අද ශ්‍රවණය කළේ. ඉතින් මේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් අනුශාසනාව සිත්හි දරාගෙන සියලු දෙනාට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනය අප්‍රමාදීව පින්දහම් කුසල් දහම් රැස් කරගන්නට ඒ වගේම ආහුණීය ගින්න ගෘහපති ගින්න දක්ඛිනීය ගින්න මනාකොට පුදමින් ජීවිතේ උදාාර පින්ඵල රැස් කරගන්නට සියලු දෙනාට වාසනාව ලැබේවා. සියලු දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය අවබෝධ කරගෙන මේ ඉපදෙන මරණ දුක්ඛ සංසාරයෙන් නිදහස් වීමේ පරම දුර්ලභ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අපි දැන් රැස් කළ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් අද දවසේ සම්ප්‍රසාදිනී සදහම් දේශනාව සඳහා දායකත්වයෙන් දරන පින්තුන් සිහිපත් කරනවා. ඕස්ට්‍රේලියාවේ වෙසෙන මාස 9ක් වයසැති ශාක්‍ය යශෝදරා දියණියට ආශිර්වාද කිරීම පිණිස ශාක්‍ය යශෝදරා දියණියගේ දෙමව්පියන් විසින් තමයි අද දවසේ දායකත්වයෙන් දරන්නේ. ඉතින් රැස් කළ සියලු පින් පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සග්දේවිඳුන් සතරවරම් දේව මහරජ දරුවන් ඇතුළු සදෙව්ලෝ වාසී සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවිවරු දිව්‍ය සැප සම්පතින් වඩ වඩාත් සැපයටපත් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණේ දායකත්වයෙන් දරන පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියන්ටත් ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා.
පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් ධර්ම අවබෝධය පිණිස මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන මාස 9ක් වයස ඇති ශාක්‍ය යශෝදරා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වත් දියණියට සත්පුරුෂ ගුණධර්ම වලින් යුතුවීම පිණිසත් ඒ දරුවාගේ අනාගත ජීවිතයේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක වීම පිණිසත් මේ පින් උපකාර වෙත්වා. ඒ පින්වත් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායු සම්පත් සැලසෙත්වා. සියලු ආරක්ෂාව රැකවරණය සැලසෙත්වා. සියලු යහපත උදා වෙත්වා. ඒ පින්වත් දියණියට ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑම ශ්‍රාවක දියණියක් වශයෙන් සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබමින් ජීවිතේ පින්දහම් කුසල් දහම් රැස් කරගනිමින් උතුම් ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලු පුණ්‍ය ධර්මයන් දායකත්වයෙන් දරන පින්තුන් බලාපොරොත්තු වෙන අනුමෝදන් කරන්න. ඒ පින්තුන් නමින් මිය පරලෝක ගොස් සිටින ඥාතීන් වන අගෝස්තු මාස 25 වන දිනට මිය පරලෝක ගොස් වසර 4ක් සම්පූර්ණ වන රංජිත් සිල්වා පියාණන්ට, ඒ වගේම මිය පරලෝක ගිය ඒෂාන් ජයවර්ධන පියාණන්ට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ ඥාතීන්ටද, ඒ වගේම දායකත්වයෙන් දරන පින්තුන් නමින්, ඒ වගේම ඒ පින්තුන්ට උදව් උපකාර කළ සියලු දෙනා නමින් මේ ජීවිතය තන සංසාරයේ පුරාවටත් මිය පරලෝක ගොස් සිටින සියලු ඥාතීන් හිතවතුන් මේ පින් අනුමෝදන් වී ඒ සියලු දෙනාගේම පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, දුක් පීඩා දුරු වෙත්වා. ඒ සියලු මළගිය ඥාතීන්ට සංසාර දුකින් අත් මිදීම පිණිසම මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් අද දින දායකත්වයෙන් දරන ශාක්‍ය යශෝදරා දියණියගේ දෙමව්පියන්ට අනුමෝදන් වෙත්වා. ඒ වගේම එව දියණියගේ පියාවන ප්‍රියන්ජිත් සිල්වා මහතාට මේ පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අගෝස්තු මාස 10 වන දිනට උපන් දිනයේ දෙන සුජීවත්ව සිටින ඉරේෂා වීරසූරිය මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සුජීවත්ව සිටින මිරියම් සිල්වා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කළ සියලු දෙනාටත් දායකත්වයෙන් දරූ පින්තුන්ට උපකාර කළ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායු සම්පත් සැලසෙත්වා. ඒ සියලු දෙනාම බලාපොරොත්තු වෙන නිවන් දකින තුරු තුනුරුවන්ගේ පිහිට සහ සරණ පමණක්ම ලැබීමටත් සසර පුරාවට නිරතුරුව උතුම් කලණ මිතුරු ඇසුර ලැබීම පිණිසත් මේ පින් උපකාර වේවා කියලා. ඉතින් ඒ පින්තුන් බලාපොරොත්තු වන ආකාරයට ඒ සියලු යහපත් ධාර්මික බලාපොරොත්තු සඵල වේවා. සියලු දෙනාට කල්යාණ මිත්‍ර සම්පත්තිය ජීවිතයට සැලසේවා. උතුම් ධර්මයේ ජීවිතයට පිහිට කරගෙන සරණ කරගෙන ගෞතම බුදු සාසනයේ ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට ඒ සියලු දෙනාට මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් විශේෂයෙන් දරුවෙකු ලැබීමට බලාපොරොත්තු වෙන සිටින සාක්ෂිකා ගංගාදරී ජයවර්ධන නැගණියට අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පින්වත් මෑණියන්ගේ කුසේ සිටින පින්වත් දරුවාට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් ඒ පින්වත් මෑණියන්ට දරුවාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායු සම්පත් සැලසේවා. උතුම් බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත ආශිර්වාද ගුණ බලයෙන් ඒ පින්වත් මෑණියන්ට සුවසේ පින්වත් දරුවෙක් මෙලොවට බිහි කරන්නටත් ඒ කුසේ සිටින දරුවාට සුවසේ මෙලොවේ දකින්නටත් වාසනාව උදා වෙත්වා. උතුම් ධර්ම අවබෝධ කෙරෙහි පිණිස ඒ සියලු දෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. රැස්කල සියලුම පුණ්‍ය ධර්මයන් මහමෙවුනාවාසී, ලංකාවාසී, ලෝකවාසී ගෞතම බුදු සසුනේ පිළිත් වුණ මහා සංඝරත්නයටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී සුවසේම නිදුකින් ගෞතම බුදු සාසනයේ පින්දහම් කුසල් දහම් රැස් කරගන්නට වාසනාව උදා වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස සියලු දෙනාට මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. උතුම් සදහම් දේශනේ පවත්වන තුන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. නිදුකින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ උතුම් ධර්ම අවබෝධය ලබත්වා.
සාදු සාදු සාදු. අද දවසේ විකාශන අනුග්‍රහය දරුවේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන මාස 9ක් වයස ඇති ශාක්‍ය යසෝදරා දියණියට ආශිර්වාද කිරීම පිණිස ශාක්‍ය යසෝදරා දියණියගේ දෙමව්පියන් විසින් නැවතත් සම්පසාදිනී උතුම් සදහම් දේශනෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුණ ගැහෙමු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.